ඊළඟට අපි බලමු අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්‍ය හොයන්නේ කොහොමද කියලා. අපි වගුව මෙහෙම හදමු. x කියන එකේ දත්ත ටික x1යි x1 යෙදිලා තියෙන වාර ගාන f1යි. ඊළඟට x2 f2 කියලා සංඛ්‍යාතය වාර ගානක් යෙදිලා තියෙනවා. ඊළඟට x3 f3 කියලා වාර ගානක් යෙදිලා තියෙනවා. ඔහොම ටිකක් xn කියන එක fn කියලා සංඛ්‍යාතයක් යෙදිලා තියෙනවා. එහෙනම් මධ්‍යයන්‍ය හොයනකොට කරන්න ඕනේ x1 x2 x3 ඒක යෙදිලා තියෙන වාර ගාන එකතු කරලා ඒ පද ගානෙන් බෙදන්න ඕනේ. දැන් මෙතනදී අපිට එහෙම එක දිගට ලියනවට වඩා ලේසි fx තීරුවක් හදාගන්න එක. f වැඩි කිරීම x. එහෙනම් අපි ඒක වැඩි කරලා ලිව්වොත් මෙතෙන්ට එනවා x1 f1 x2 f2 x3 f3 ඒ විදිහට xn fn. එහෙනම් ඒ fx තීරුව එකතු කරා නම් අපිට එනවා මුළු පද ටිකේ එකතුව. එහෙනම් අපි එකතු කරනවා කියලා කියන්නේ සිග්මා f I xi කියලා ගමු සාධාරණව. ඒ කියන්නේ මෙන්න මේ ටික ඔක්කොම එකතු කරන අවස්ථාව. i සමානයි 1 සිට n දක්වා කියලා ගමු. ඊළඟට ඒක මුළු පද ගානෙන් බෙදන්න ඕනේ. එහෙනම් අපි පද ගානත් එකතු කරමු. මේ පිළිය එකතු කරා නම් සිග්මා f එකතු කරා නම් i සමානයි 1 සිට n දක්වා අපිට මුළු පද ගාන n එනවා. එහෙනම් මධ්‍යයන්‍ය කියලා කියන්නේ x බා කියලා කියන්නේ අපිට ලිව්ව හැකි සිග්මා i සමානයි 1 සිට n දක්වා fi xi බෙදීම සිග්මා i සමානයි 1 සිට n දක්වා fi. මේක තමයි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා තියෙන වෙලාවට මධ්‍යයන්‍ය හොයන සමීකරණය. මේක ලියා ගන්න. අපි උදාහරණකින් බලමු කොහොමද මධ්‍යයන්‍ය හොයන්නේ කියලා. අපි උදාහරණයක් ගමු මේ විදිහට 10 කියන සංඛ්‍යාව දෙපාරක් යෙදිලා තියෙනවා 20 3 පාරයි 30 5 පාරයි 40 4 පාරයි 50 1 පාරයි. එහෙනම් මේකේ මධ්‍යයන්‍ය හොයන්න නම් මොකද කරන්න ඕනේ? 10 ධන 10 ඊළඟට 20 3 පාරක් ලියන්න ඕනේ 20 ධන 20 ධන 20 ඊළඟට 30 5 පාරයි 30 ධන 30 ධන 30 ධන 30 ධන 30 40 4 පාරයි 40 ධන 40 ධන 40 ධන 40 50 1 පාරයි. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරලා මුළු පද ගානෙන් බෙදන්න ඕනේ. පද තියෙනවා 15ක්. ඔහොම කරන්න ගියොත් අමාරුයි. මොකද මේකේ සංඛ්‍යා ගාන වැඩි. එහෙනම් එහෙම කරන්නේ අපි ටිකක් මේක වෙන විදිහකට එකතු කරනවා. ඒ කියන්නේ අපි 10 දෙක වෙනම එකතු කර ගන්නවා. 20 ටික වෙනම එකතු කරනවා. 30 ටික වෙනම එකතු කරනවා. 40 ටික වෙනම එකතු කරලා 50 ටික වෙනම එකතු කරලා ඒ ටික විතරක් එකතු කරලා ගන්නවා. ඒ කියන්නේ අපි 10 ඒවා දෙකයි කියන්නේ 10 වැඩි කිරීම 2. ඒ වගේ අපි fx තීරුවක් ලියනවා. මෙන්න මෙතන x f සහ x වැඩි කරලා ලියනවා. එතකොට 10 වරක් 2 20යි. 20 ඒවා 3 60යි. 30 ඒවා 15 150යි. 160යි. 50යි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ ටික එකතු කරනවා. ඒක එකතු කරනකොට අපි මේ යට මේ කොටුවේ යට කොටුවේ තමයි මේක එකතු කරලා දාන්නේ. මේ ටික එකතු කරලා අපි සිග්මා fx පොඩියට ලියනවා සිග්මා fx. සිග්මා කියන්නේ එකතු කරන්න fx තීරුව. මේ ටික එකතු කරලා අපි දානවා 0යි 10යි 22යි 23යි 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි 440ක් එනවා. ඊළඟට fx තීරුව එකතු කරපුවාම 440ක් එනවා.
ඊළඟට පද ගාන. පද මේකේ කීයක් තියෙනවද කියලා බලන්න නම් F තීරුව එකතු කරන්න ඕනේ. 10 ඒවා කීයද? 20 ඒවා කීයද? 30 ඒවා කීයද කියලා. එහෙනම් අපි මෙතන පොඩියට සිග්මා F තීරුවත් එකතු කරනවා. එතකොට අපිට එනවා 15ක් කියලා. එහෙනම් සිග්මා F 15යි සිග්මා Fx 440යි. එහෙනම් මධ්‍යන්නේ අපිට ලියන්න පුළුවන්. මධ්‍යන්නේ කියන්නේ සිග්මා Fx බෙදීම සිග්මා F. එහෙනම් 440 බෙදීම 15. 440 බෙදීම 15. එතකොට එනවා 29.33යි. 29.33යි කියලා එනවා මධ්‍යන්නේ x බා. මේ උත්තරය ආවද බලන්න. ඊළඟට ළමයි මේ ගාන ලියලා මධ්‍යන්නේ හොයන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. එහෙනම් ළමයි මෙහෙම ආවද බලන්න fx තීරුව. වැඩි කරපුවාම මේ විදිහට ඇවිල්ලා ඒ ටික එකතු කරොත් සිග්මා fx 106ක් එන්න ඕනේ. සිග්මා f ඒ කියන්නේ පද ගණන 22ක් එන්න ඕනේ. එහෙනම් අපිට මධ්‍යන්නේ ලිව්ව හැකි x බා සමානයි සිග්මා f x බෙදීම සිග්මා f. එහෙනම් 106 බෙදීම 22. 106 බෙදීම 22. එතකොට එනවා 4.81. එතකොට වැටෙව්වොත් 4.82 කියලා එනවා. 4.82 මධ්‍යන්නේ x බා. මේ උත්තරය ආවද බලන්න. බලන්න මේ ගාන හදන්න. වෙලෙන්දෙක් ළඟ තිබූ කෙසෙල් කැම් තොගයක ස්කන්ධය ආසන්න කිලෝග්‍රෑමයට පහත දැක්වේ. එක් කැනක මධ්‍යන්න ස්කන්ධය ආසන්න කිලෝග්‍රෑමයට සොයන්න. දැන් මේ වගුව තිරස් අතට දීලා තියෙන එක සිරස් අතට ලියා ගන්න ඕනේ. වීඩියෝ එක නවත්තලා හදන්න. බලන්න මෙහෙම වගුව ආවද කියලා. ඊට පස්සේ ඒ ටික එකතු කරලා සිග්මා fx 922ක් එන්න ඕනේ. සිග්මා f කෙසෙල් කැන් ගණන 100ක් එන්න ඕනේ. එහෙනම් මධ්‍යන්නේ හෙව්වේ කි x බා සමානයි සිග්මා fx බෙදීම සිග්මා f 922 බෙදීම 100 9.22 කිලෝග්‍රෑම්. දැන් මෙතන ඒකක දීලා තියෙන නිසා x බාට ඒ දීලා තියෙන ඒකකයේ දාන්න ඕනේ. එහෙනම් කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන්නේ එහෙනම් මධ්‍යන්නේ කිලෝග්‍රෑම් 9.22. මේ ගානත් හදන්න. පරීක්ෂණයකදී සිසුන් පිරිසක් ලබා ගන්නා ලද ලකුණු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. ලකුණු වල මධ්‍යන්නේ සොයන්න. ලකුණු දීලා තියෙන ලකුණු 3 ගානේ සිසුන් එක්කෙනයි ලකුණු 4ක් ගත්තු සිසුන් 8යි ඒ වගේ දීලා තියෙන්නේ. වීඩියෝ එක නවත්තලා හදන්න. බලන්න මේ උත්තරය ආවද කියලා. සිග්මා fx 158යි සිග්මා f සිසුන් ගණන 30යි. x බා එනවා එතකොට 5.27ක්. ඒ උත්තරය ආවද බලන්න. ඊළඟට මාතෘකාවල් ලියන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ සෙවීම. මේ ගාන බලන්න. මේ ගානේ දීලා තියෙනවා සිසුන්ගේ උස සෙන්ටිමීටර් වලින්. ඒ සෙන්ටිමීටර් උසට අදාළ සිසුන් ගණනත් සංඛ්‍යාතයේ විදිහට දීලා තියෙනවා. එතකොට සිසුන්ගේ උස දීලා තියෙන්නේ පරාසයක් විදිහට 150 154. අපි මේකට කියනවා පන්තියක් කියලා. 150 ඉරාක් 154. ඊළඟට 155 ඉරාක් 159. එතකොට මේ වගේ දීලා තියෙන මේ එක කොටසකට අපි කියනවා පන්තියක් කියලා. එතකොට අපිට මේකේදී x අගය හොයා ගන්න ඕනේ. අපි ඒකට කියනවා පන්ති ලකුණ කියලා. පන්ති ලකුණ. පන්ති ලකුණ කියලා අපි ගන්නේ අදාළ පන්තියේ මධ්‍යයගය ලියන්න පන්ති ලකුණ යනු
එක් එක් පන්තියේ මධ්‍යගයයි. එහෙනම් අපි මධ්‍යගය හොයන්නේ මේ දෙක එකතු කරනවා. දැන් එක පන්තියක් ගත්තොත් අපි ගමු පළවෙනි පන්තිය 150 ධන 154. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. ඒන උත්තරේ තමයි අපි පන්ති ලකුණ කියලා ගන්නෙ. නැත්තම් x වල අගය. නැත්තම් අපි f එක වැඩි කරන්න x අගයක් නැහැනේ. ඒ හින්දා පන්ති ලකුණ කියලා ගන්නෙ. පන්තියක මධ්‍යගය මේක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 152ක් එනවා. එහෙනම් අපි ඒ වගේ x i තීරුව අපි ලියාගෙන යනවා. පන්තියේ මධ්‍යගය. එහෙනම් පළවෙනි පන්තියේ මධ්‍යගය 152යි. ඒක මෙතෙන්ට දානවා 152යි. ඒ වගේ එකතු කරලා දාන්න ඕනේ. 157යි. ඊළඟ එක 162යි. 167යි. 172යි. 177යි. ගොඩක් වෙලාවට මේක රටාවකට තමයි යන්නේ. උගලන්ට පේනවා ළමයි මේ ටික එක රටාවකට ගියේ. මේ ටික එක රටාවකට ගියේ. ගොඩක් වෙලාවට එහෙම රටාවකට එන්න තමයි දෙන්නේ. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට දැන් අපි දන්නවානේ F තීරුව. ඊට පස්සේ අපි අර අසමෝහිත මධ්‍යන්නේ හොයපු සමීකරණෙම ආදේශ කරලා ඒ විදිහටමයි දැන් හදන්නේ. මෙතන වෙනසකට තියෙන්නේ පන්ති ලකුණ හොයාගන්න එක විතරයි. අපි මේකට කියන පන්ති ලකුණ. ඊට පස්සේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හෙව්ව විදිහටම හොයාගෙන යනවා. එහෙනම් අපි ඊළඟට ලියනවා fx තීරුව. fx තීරුව. ඊට පස්සේ f සහ x වැඩි කරනවා. වැඩි කරලා ඒ ටික ලියාගෙන යනවා. එහෙනම් ළමයි වීඩියෝ එක නවත්තලා f සහ x වැඩි කරලා උත්තරේ දාන්න ඉස්සරහින්. එහෙනම් ළමයි බලන්න මේ විදිහට ආවද කියලා වගුව. fx තීරුව එකතු කරපුවාම 6560ක් එන්න ඕනේ. f තීරුව එකතු කරපුවාම සිග්මා f 40ක් එන්න ඕනේ. එහෙනම් අපි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යන්නේ හොයපු සමීකරණය x බා සමානයි සිග්මා fx බෙදීම සිග්මා f මේකට ආදේශ කරනවා. එතකොට 6560 බෙදන්න ඕනේ 40න්. එතකොට අපිට එනවා x බා 164යි සෙන්ටිමීටර් කියලා. බලන්න මේ උත්තරය ආවද කියලා. මේ ගානත් හදන්න ළමයි. හිතන්න මේ ලකුණු දීලා තියෙන 0.10 අතර ලකුණු ගත්ත ළමයි 5 දෙනයි 10 20 අතර ලකුණු ගත්ත ළමයි 10 දෙනයි ඒ විදිහේ වගුවක් දීලා තියෙනවා. මේකේ මධ්‍යන්නේ හොයන්න වීඩියෝ එක නවත්තලා හදන්න. බලන්න ළමයි මෙහෙම පිළිතුරක් ආවද කියලා. පන්ති ලකුණු ටික මේ විදිහට ආවද බලන්න 5 15 25 35 45 55. ඊළඟට fx ටික වැඩි කරන්න ඕනේ. එතකොට කැල් එක දීලා තියෙන නිසා දැන් ලේසි කැල් එකෙන් ටක් ගාලා වැඩි කරලා දාන්න පුළුවන්. ඊළඟට සිග්මා fx තීරුවත් කැල් එකෙන් එකතු කරලා දැම්මේ කි. එතකොට 3030ක් එනවා. සිග්මා f තීරුවත් එකතු කරා. එතකොට ළමයි ඉන්නවා 94 දෙනෙක් විභාගෙ ලියපු. ඊළඟට සමීකරණය මේ තියෙන x බා සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. ඒකට ආදේශ කරලා බෙදුවොත් 32.23ක් එන්න ඕනේ. මේ උත්තරය ආවද බලන්න. මේ ගානත් හදන්න. සිසුන් පිරිසක් දිනකදී ආහාර සඳහා වියදම් කළ මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. එක් සිසුවෙකුගේ දිනක මධ්‍යන්න වියදම සොයන්න. එතකොට මේ වගුව තිරස් අතට දීලා තියෙන්නේ. සිරස් අතට වගුව හදා ගන්න ඕනේ. පන්ති ටික ලියලා සංඛ්‍යාතය ලියලා පන්ති ලකුණ ලියලා fx තීරුව ලියන්න ඕනේ. වීඩියෝ එක නවත්තලා හදන්න. බලන්න ළමයි මෙහෙම ආවද කියලා. එතකොට x තීරුව එනවා පන්ති ලකුණ හෙව්වොත් මේ විදියට. ඒක රටාවකට එන්නේ. ඊට fx තීරුව වැඩි කරොත් මෙහෙම උත්තරයක් එන්න ඕනේ. ඒ ටික එකතු කරොත් සිග්මා fx 955ක් එන්න ඕනේ. සිග්මා f තීරුව 40ක් එන්න ඕනේ. ඊට පස්සේ සමීකරණය සිග්මා fx බෙදීම සිග්මා f.
ඒකට ආදේශ කරලා බෙදපුවාම 23.87ක් එනවා. කැල්කියුලේටර් එක තියෙන හින්දා ගැටලුවක් නැහැ. ඉක්මනට උත්තරේ ගන්න පුළුවන්. මේ ගානත් හදන්න එක්තරා මාසක නිවාස 100ක එක් නිවාසයේ පරිභෝජනය කරන ලද විදුලිය ඒකක ගණන පිළිබඳ දත්ත ඇතුළත් සංඛ්‍යා ව්‍යාප්තියක් පහක් දැක්වේ. විදුලි ඒකක ගණන 31 40 41 51 වගේ දීලා තියෙනවා. නිවාස ගානක් දීලා තියෙනවා. මධ්‍යයන්නේ හොයන්න වීඩියෝ එක නවත්තලා. ඊළඟට ළමයි ලියන්න මාතෘකාවක් සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන්නේ සෙවීම අපගමනය නැත්තම් කේතන ක්‍රමය භාවිතා කර නැත්තම් උපකල්පිත මධ්‍යයන්නේ භාවිතා කර. සමහර ගණන් වල දෙනවා උපකල්පිත මධ්‍යයන්නයක් භාවිතා කරලා සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යයන්නේ හොයන්න කියලා. ඒක තමයි අපි දැන් කරන්න යන්නේ. ඒ කියන්නේ ළමයි මෙහෙම එකක්. මම දෙනවා ඉලක්කම් ටිකක් මේ විදිහට. දීලා කියනවා ළමයින්ට මේ ඉලක්කම් ටික එකතු කරලා කියන්න කියලා. වීඩියෝ එක නවත්තලා මේ ඉලක්කම් ටික එකතු කරලා උත්තරේ කියන්න. එහෙනම් ළමයි මේක කැල් එකේ එකතු කරලා මෙහෙම උත්තරේ ගන්න පුළුවන් 800යි කියලා. එහෙම උත්තරේ ගන්න නැතුව අපිට පුළුවන් මේකේ උත්තරේ වෙන විදිහකට ගන්න. ඒ කියන්නේ මේම කෙනෙකුට හිතුණා නම් මේකේ උත්තරේ වෙන විදිහකට මේ ඉලක්කම් ටික දිහා බලලා වෙන විදිහකට එකතුව ගන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට කියනවා අපි උපකල්පිත මධ්‍යයන්නයක් තෝරගෙන එකතුව හොයනවා කියලා. ඒ එකතුවේ මධ්‍යයන්නේ හොයන්න පුළුවන්. මෙතන ඉලක්කම් 8ක් තියෙනවා. මම ඒක අංක කරන්නම් මෙහෙම. මෙයා 1 2 3 4 5 6 7 8. මේ ඉලක්කම් 8 එකතු කරන්න පුළුවන් මෙහෙම. මේ ඉලක්කම් ටික දිහා බලපුවාම මේ ඉලක්කම් ටික 100ට කිට්ටු ඉලක්කම් ටිකක් කියලා ළමයින්ට තේරෙනවා. සමහර ඒවා 100ට අඩුයි, සමහර ඒවා 100ට වැඩි. එහෙනම් අපි හිතනවා මේ ඉලක්කම් 8ම 100යි කියලා. මේ ඉලක්කම් 8ම 100 නම් එකතු 800යිනේ. ඒක ළමයින්ට එකපාරට අක් ගාලා කිව්ව හැකි. හැබැයි මේ ඉලක්කම් 8ම 100 නෙමෙයි. 100ට සමහර ඒවා දෙක තුනක් වැඩි, සමහර ඒවා දෙක තුනක් අඩුයි. අන්න ඒ ටික අපි ලියනවා. 100ට වැඩි. දැන් 100 ගත්තොත් 100ට වැඩි කීයක් වන්නේ 0යි. 105 ගත්තොත් 5ක් වැඩි. 98 ගත්තොත් 2ක් අඩුයි. අන්න ඒක අපි ලියනවා ඍණ 2යි කියලා. 97 ගත්තොත් 100ට වඩා 3ක් අඩුයි ඍණ 3යි. 101 ගත්තොත් 1ක් වැඩි. 99 ගත්තොත් 1ක් අඩුයි ඍණ 1යි කියලා ලිව්වා. 98 ගත්තොත් ඍණ 2ක් අඩුයි. 102 ගත්තොත් 2ක් වැඩි. එහෙනම් අපි මේ ඉලක්කම් ඔක්කොම 100යි කියලා හිතලා උත්තරේ 800යි කියලා ගත්තා. එහෙනම් අපි අර වැඩි වෙච්ච 100ට වඩා වැඩි ඉලක්කම් ටික විතරක් එකතු කරනවා. දැන් අපිට මේ ඉලක්කම් ලොකු නැති නිසා එකතු කරන්න පුළුවන්. ධන සංඛ්‍යා ටික එකතු කරොත් අපිට එනවා 5යි 6යි 7යි 8ක් කියලා. ඍණ සංඛ්‍යා ටික එකතු කරොත් අපිට එනවා 5යි ඍණ 6යි ඍණ 7යි ඍණ 8ක් කියලා. එහෙනම් 100ට වඩා ධන 8ක් වැඩිව ගිහිල්ලා 100ට වඩා ඍණ 8ක් අඩුවෙන් ගිහිල්ලා 800 සංඛ්‍යාවට. එහෙනම් මේ ඍණ 8යි ධන 8යි කැපිලා යනවා. එහෙනම් අපි උපකල්පනය කරා මේ හැම ඉලක්කම්ම 100යි කියලා. එහෙනම් අපිට උත්තරේ එනවා 800යි කියලා. ධන 8ට ඍණ 8 කැපිලා යනවා. ළමයින්ට ඒක පැහැදිලි වුණේ නැත්නම් අපි තව ගාණක් හදමු. මෙහෙම ඉලක්කම් ටිකක් දීලා තියෙනවා 42 54 50. මේ ඉලක්කම් ටික ලියාගෙන ඉලක්කම් වල එකතුව හොයන්න. ඉලක්කම් 20ක් තියෙනවා. ඒ 20 එකතුව අර මම ඉස්සර වෙලා කියපු විදිහට හොයන්න ඕනේ. එහෙනම් මේ ඉලක්කම් ටික බලපුවාම ළමයින්ට තේරෙනවා මේ ඉලක්කම් ටික 50 වටේ තමයි අඩු වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන 50 අපි ගන්නවා මැද සංඛ්‍යාව කියලා. එහෙනම් 50ට වඩා වැඩි ඒවා තියෙනවා 50ට වඩා අඩු ඒවා තියෙනවා
ඉලක්කම් 20ක්. එහෙනම් අපි 50 කියලා හිතනවා මේ ඔක්කොම. එහෙනම් 50 වැඩි කරනවා මෙතන පද තියෙනවා 20ක්. එතකොට අපිට කෙලින් වෙනවා උත්තරේ 1000ක් කියලා. එහෙනම් මේ හැම ඉලක්කමම 50යි කියලා හිතුවොත් උත්තරේ එනවා 50 ඉලක්කම් 20ක් තියෙනවා 1000ක්. එහෙනම් අපි ඊළඟට හොයනවා මේ ඉලක්කම් වල 50ට වැඩි ගිය ටිකේ එකතුවයි 50ට අඩුව ගිය ටිකේ එකතුවයි. එහෙනම් මේම 42 50ට වඩා ඍණ 8ක් අඩුයි. 54 4ක් වැඩි. 50 වෙනසක් නැහැ. 55 5ක් වැඩි. වැඩි ඒවා ධන ලකුණ දාන්නේ අඩු ඒවට විතරක් ඍණ කියලා දානවා. ඍණ 1යි. ඍණ 3යි. මෙතන 6ක් වැඩි. ඍණ 9යි. 1ක් වැඩි. 2ක් වැඩි. බිංදුවයි. 3ක් වැඩි. ඍණ 3යි. ඍණ 4යි. ඍණ 8යි. ඍණ 5යි. 5ක් වැඩි. 1ක් වැඩි. 1ක් අඩුයි. ඍණ 1යි. ඍණ 3ක් අඩුයි. මෙන්න මේ විදිහට ඉලක්කම් 20 හදා ගන්නවා අඩු ටික සහ වැඩි ටික. ඊට පස්සේ ඒ ටික අපි එකතු කරනවා. එහෙනම් ඒ ටික විතරක් එකතු කරොත් මෙහෙම එනවා. එහෙනම් අපි ඍණ ටික විතරක් ගමු. ඍණ 8 ඍණ 1 ඍණ 3 ඍණ 9 ඍණ 3 ඍණ 4 ඍණ 8 ඍණ 5 ඍණ 1 ඍණ 3යි. එහෙනම් ඒ ටික එකතු කරොත් අපිට ලේසියෙන් එකතු කරන්න පුළුවන් පොඩි සංඛ්‍යානේ තියෙන්නේ. එතකොට අපිට උත්තරේ එනවා ඍණ 45ක් කියලා. ඍණ ඉලක්කම් ටික එකතු කරොත් ඍණ 45ක් එනවා. ඊට පස්සේ ධන ඉලක්කම් ටික එකතු කරලා බලනවා. එතකොට අපිට එනවා ධන ඉලක්කම් 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා. එතකොට 15යි, 16යි, 17යි, 18යි, 19යි, 20යි, 21යි, 26යි. ධන ඉලක්කම් 27ක් එනවා. එහෙනම් මේ ටික විතරක් අපි එකතු කරනවා. ඒ ටික එකතු කරොත් ඍණ 45න් 27ක් අඩු වෙනවා. ඍණ 18ක් කියලා. එහෙනම් ඒ ඍණ 18 අපි 1000න් අඩු කරනවා. ඍණ 18. එහෙනම් අපිට එනවා මේ ඉලක්කම් ටිකේ එකතුව 982ක් කියලා උත්තරේ. එහෙනම් මේ ඉලක්කම් 20 එකතුව 982යි. මම හිතන්නේ දැන් ළමයින්ට තේරුණා. එහෙනම් අපි මේකට කියනවා අපගමනයේ භාවිතා කරලා නැත්නම් උපකල්පිත මධ්‍යයන්යක් භාවිතා කරලා මධ්‍යයන්ය හොයනවා කියලා. එහෙනම් මෙතනදී අපි භාවිතා කරපු උපකල්පිත මධ්‍යයන්ය තමයි 50. එහෙනම් උපකල්පිත මධ්‍යයන්ය සමානයි 50යි. හරි. එහෙනම් අපි ඇත්ත මධ්‍යයන්ය හොයමු දැන්. එහෙනම් ඇත්ත මධ්‍යයන්ය හොයන්නේ කොහොමද? අපි දැන් එකතු හොයාගත්ත පද ගාන 20යි. එහෙනම් මොකද කරන්නේ? 900 x බා සමානයි 982 බෙදනවා 20ෙන්. එතකොට අපිට එනවා 49.1යි කියලා මධ්‍යයන්ය. එහෙනම් අපි උපකල්පිත මධ්‍යයන්ය භාවිතා කරලා අපි මධ්‍යයන්ය හෙව්වා. මේක අපිට තව විදිහකට හොයන්න පුළුවන් මෙතනදී. දැන් අපි 982 එකතු කරලා හොයන්නේ නැතුව අපිට පුළුවන් අපි කේතනයේ විදිහට ගත්ත ටිකේ මධ්‍යයන්ය විතර මෙන්න මේ ටිකේ මධ්‍යයන්ය. ඒ කියන්නේ ළමයි දැන් අපි මෙතන ලොකු ඉලක්කම් තියෙනවානේ 42 54 50. ඊට පස්සේ යටින් තියෙනවා පොඩි ඉලක්කම් ටික ඍණ 8 4 බිංදුව. ඒ වගේ ඉලක්කම් 20ක් තියෙනවානේ. අපි ඒ ටික ධන ඍණ බලලත් එකතු කරානේ. එතකොට අපිට ආවනේ ඍණ 18ක්. අපි ඒකේ මධ්‍යයන්ය හොයනවා. ඍණ 18 මධ්‍යයන්ය කියන්නේ ඍණ 18 බෙදනවා 20ෙන්. එතකොට අපිට එනවා 0.9ක්.
ඒක තේරුණාද ළමයින්ට? අපි දුන්නේ ඉලක්කම් ලොකු ඉලක්කම් 42 54. ඒකෙන් අපි පොඩි ඉලක්කම් 20ක් හොයාගෙන ඒ 20 මධ්‍යයන්නේ හෙව්වා. එතකොට 0.9ක් කියලා ආවා. ඊට පස්සේ අපි ඒක උපකල්පනය කරේ මේ හැම ඉලක්කමක්ම 50යි කියලා හිතලා. මේ හැම ඉලක්කමක්ම 50යි කියලා හිතලා ගත්තොත් මධ්‍යයන්නේ කීයක් එනවද? ඔක්කොගේම එකතුව එතකොට 1000යි. 1000 බෙදන්න ඕනේ 20ෙන්. 1000 20ෙන් බෙදුවත් ආයෙත් 50නේ. එහෙනම් අපි ඒක හොයන්න ඕනේ නෑනේ. 1000 බෙදීම 20 කියන්නේ ආයෙත් 50නේ. ඇයි 50 ඉලක්කම් 50ක් එකතු කරලා 50ෙන් බෙදුවත් 50යි. එහෙනම් උපකල්පිත මධ්‍යයන්නේ 50යි. අන්න ඒ උපකල්පිත මධ්‍යයන්නේ 50ට මෙතන ඍණ වෙන්නේ ඍණ 0.9ක්. ඒ උපකල්පිත මධ්‍යයන්නේ 50ට මේ ඍණ 0.9 එකතු කරනවා. 50ට එකතු කරනවා ඍණ 0.9. එතකොටත් අඩු වෙනවනේ. එතකොට එන්නේ 49.1යි. තමයි මධ්‍යයන්නේ එන්නේ x බාර්. ඒක තේරුණාද ළමයින්ට? ඒක තේරුම් නැත්නම් අපි ගණන් ටිකක් ඉස්සරහට හදමු. ඊට පස්සේ ආයේ මේ ගාන බලන්න. එතකොට තේරෙයි.